හරි. අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. එහෙනම් මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ අපේ 7 වසර ඊළඟ කොටස මොකද්ද? දෙබෙදුන් සුචිය. මෙන්න මේ කොටස සාකච්ඡා කරන්න. එහෙනම් අපි මේ ගැන සාකච්ඡා කරන්නකොට අපි බලමු දෙබෙදුන් සුචිය. හරි දෙබෙදුන් සුචිය ගැන අපි සාකච්ඡා කරන්න පටන් ගමු. හරි. මොකක්ද ඇත්තට දෙබෙදුන් සුචියක් කියන්නේ? දෙබෙදුන් සුචියක් කියලා කියන්නේ දෙබෙදුන් සුචියක් කියලා අපි හඳුන්වන්නේ එහෙම නැත්නම් දෙබෙදුන් සුචියක් කියලා අපි සරලවම හඳුනගන්නේ මොකක් විදිහටද? දෙබෙදුන් සුචියන් ජීවීන් වර්ගීකරණය කරන තවත් එක් ක්‍රමයක්. මොකද්ද? ජීවීන් වර්ගීකරණය සඳහා භාවිතා කරන තවත් එක් ආකාරයක් තමයි මේ දෙබෙදුන් සුචිය කියන්නේ. හරි. හැබැයි අපිට එතකොට හරි අපෙන් කවුරු හරි අහුවොත් එහෙම අපෙන් කවුරු හරි අහුවොත් දෙබෙදුන් සුචියක් යනු මොකද්ද? එහෙම නැත්නම් දෙබෙදුන් සුචියක තියෙන අර්ථ දැක්වීම මොකක්ද කියලා අපිට කියන්න බැහැනේ ජීවීන් වර්ගීකරණය සඳහා භාවිතා කරන ක්‍රමයක් කියලා. හරි. එතකොට අපිට සිද්ධ වෙනවා මේ දෙබෙදුන් සුචියේ අර්ථ දැක්වීම මොකක්ද කියලා පාඩම් කරගන්න. හරි. එතකොට අපි බලමු මොකක්ද මේ දෙබෙදුන් සුචියක තියෙන අර්ථ දැක්වීම කියලා. මොකක්ද තියෙන අර්ථ දැක්වීම? අර්ථ දැක්වීම තමයි මෙන්න මේක. මොකක්ද? ජීවීන් කිසියම් එක් ලක්ෂණයක් මත පදනම් කරගෙන කිසියම් එක් ලක්ෂණයක් මත පදනම් කරගෙන එම ලක්ෂණය තිබීම හෝ එම ලක්ෂණය නොතිබීම මත වර්ග කිරීම නැත්නම් බෙදා දැක්වීම අපි හඳුන්වනවා මොකක් විදිහටද? දෙබෙදුන් සුචියක් විදිහට. හරි මොකද්ද? ආයෙ කියමු. ජීවීන් කිසියම් එක් ලක්ෂණයක් මත පදනම් කරගෙන එම ලක්ෂණය තිබීම හෝ නොතිබීම මත ජීවීන් වර්ගවලට බෙදා දැක්වීමට තමයි අපි කියන්නේ මෙන්න මේ දෙබෙදුන් සුචියක් කියලා. හරි. එතකොට මේ දෙබෙදුන් සුචිය දැන් අර්ථ දැක්වීම අපිට පුළුවන් නේ. හරි. එතකොට අපි බලමු මොනවද මේ දෙබෙදුන් සුචියක තියෙන ලක්ෂණ කියලා. මොනවද මේ දෙබෙදුන් සුචියක අපිට හම්බෙන ගුණාංග කියලා. එහෙම නැත්නම් ලක්ෂණ මොනවද කියලා. හරි. මෙන්න මේවා තමයි දෙබෙදුන් සුචියක තියෙන ලක්ෂණ ටික. මොනවද? පළවෙනි එක එක් කියලා තියෙන්නේ. හරි. දෙවෙනි ලක්ෂණය තමයි පහසු. තුන්වෙනි එක තමයි අවසානයේදී. හරි. නැත්නම් අවසානයේ. හරි. මොනවද මේ ලක්ෂණ ටික? මෙන්න මේ දෙබෙදුන් සුචියක තියෙන මෙන්න මේ කියලා කියන කෙටියෙන් හඳුන්වලා තියෙන ලක්ෂණ ටික හරි අපිට අර්ථ දැක්වීමෙන් හරි අර්ථ දැක්වීමෙන් අපිට ගොඩ නගා ගන්න පුළුවන්. මොකක් කරගන්න පුළුවන්ද? අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ අපි ආපහු හැරෙමුකෝ අර්ථ දැක්වීම දිහාවට. හරි මේ අර්ථ දැක්වීම දිහාවට හැරුණාට පස්සේ මෙහෙමනේ ජීවීන් එක් ලක්ෂණ කිසියම් එක් ලක්ෂණයක් හමුවේ එම ලක්ෂණය තිබීම හෝ එම ලක්ෂණය තිබීම මත ජීවීන් වර්ගීකරණය කිරීමට දෙබෙදුන් සුචිය කිව්වා. හරි. එතකොට පළවෙනි ලක්ෂණය තමයි එක්. හරි. අපි කියනවා මොකද්ද? අපි දෙබෙදුන් සුචියක භාවිතා කරන්නේ ජීවීන් බෙදා දැක්වීමට භාවිතා කරන්නේ මොකද්ද? කිසියම් එක් ලක්ෂණයක්. මොකද්ද? කිසියම් එක් ලක්ෂණයක්. හරි. කිසියම් එක් ලක්ෂණයක් තමයි අපි භාවිතා කරන්නේ. හරි. එක් ලක්ෂණයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. කොහොමද යද්ද? අපි කියනවා අපි භාවිතා කරන නැත්නම් මේ ජීවීන් සමූහයක් අපි දීලා තියෙනවා. මේ ජීවීන් සමූහය අපි වෙන් කරන්න භාවිතා කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරි. හොටක් තිබීම නැත්නම් හොටක් තිබීම. හරි. එතකොට ඒ හොටක් තිබීම කියන එක ලක්ෂණ එකක්නේ. හරි. අන්න ඒ එක් ලක්ෂණය ඔස්සේ තමයි අපි හොට තිබීම හෝ හොට නැතිවීම කියන විදිහට බෙදා වෙන් කරන්නේ. ආපහු කියමු. අපි භාවිතා කරන්නේ දෙබෙදුන් සුචියක කිසියම් එක් ලක්ෂණයක්. මොකක් කරන්නද? ජීවීන් බෙදා දක්වන්න, බෙදා වෙන් කරන්න. හරි. එතකොට අපි මේ භාවිතා කරන ලක්ෂණය එක ලක්ෂණයක්. මෙන්න මේ ලක්ෂණය තියෙන කට්ටිය සහ මේ ලක්ෂණය නැති කට්ටිය විදිහට තමයි අපි බෙදා දක්වන්නේ. හරි. ඒ කියන්නේ හොටක් තිබීම අපි භාවිතා කරන ලක්ෂණය හොටක් තිබීම. එතකොට මේ ජීවීන්ගේ හොට තියෙන ලක්ෂණ අපි භාවිතා කරේ. හරි. හොට තියෙන එකෙන් හොට තියෙන කට්ටිය
තෝරලා වෙන් කරනවා නැත්නම් බෙදනවා හොට නැති කට්ටිය බෙදලා වෙන් කරනවා. හරි. අපි භාවිතා කරන ලක්ෂණය තමයි පාද හතරක් තිබීම. හරි. එතකොට පාද හතරක් තිබීම තමයි භාවිතා කරන ලක්ෂණය. මේ ජීවීන්ගේ පාද හතරක් තියෙන කට්ටිය තමයි මේ ඉන්නේ. මේ ජීවීන්ගේ පාද හතරක් නැති කට්ටිය තමයි මේ ඉන්නේ. හරි. අපි කියනවා ගොඩබිම වාසය කරන ජීවී. හරි. ගොඩබිම වාසය කිරීම තමයි අපි භාවිතා කරපු එක් ලක්ෂණය. හරි. එතකොට මේ ජීවීන්ගෙන් ගොඩබිම වාසය කරන ජීවීන් ගොඩබිම වාසය කරන ජීවීන් ටික තමයි මේ ඉන්නේ. මේ ජීවීන්ගෙන් ගොඩබිම වාසය නොකරන කට්ටිය තමයි මේ ඉන්නේ. හරි. එතකොට අපිට මේකේ තව උදාහරණයක් ගමුකෝ. අපි කියනවා පියාපත් තිබීම. හරි. පියාපත් තිබීම. අපි භාවිතා කරේ මෙතන ජීවීන් ටික බෙදා වෙන් කරන්න භාවිතා කරපු එක් ලක්ෂණය මොකක්ද? පියාපත් තිබීම. හරි. මේ ජීවීන්ගෙන් දැන් පියාපත් තිබීමනේ භාවිතා කරේ. හරි. එතකොට පියාපත් තියෙන ජීවීන් ටික මේ ඉන්නේ. පියාපත් නැති කට්ටිය තමයි මේ ඉන්නේ. හරි. අපිට මෙතෙන්දී මෙහෙම ලක්ෂණ දෙකක් භාවිතා කරන්න බැරිද? අපි හිතමු ගොඩබිම වාසය කරන සහ ජලයේ වාසය කරන. ගන්න පුළුවන්ද? බෑනේ. ඇයි ඒ? එතකොට ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද්ද ලක්ෂණ දෙක? ගොඩබිමේ වාසය කිරීම සහ ජලයේ වාසය කිරීම. ලක්ෂණ දෙකක්නේ. අපිට ගන්න තියෙන්නේ ගොඩබිම වාසය කරන සහ ගොඩබිම වාසය නොකරන විදිහට. හරි. මොකද අපි දෙබෙදුන් සුචියක භාවිතා කරන්නේ එක් ලක්ෂණයක් ඔස්සේ තමයි ජීවීන් බෙදා වෙන් කරන්නේ. හරි. එතකොට ගොඩබිම ආපහු මේ උදාහරණයට ගියොත් ගොඩබිම වාසය කරන සහ ගොඩබිම වාසය නොකරන. ජලයේ වාසය කරන සහ ජලයේ වාසය නොකරන. හරි. එතකොට එක් ලක්ෂණයක් කියන එක හරිනේ. හරි. ඊට පස්සේ තියෙන්නේ පහසු කියන එක. පහසු. හරි. මොකද්ද මේ පහසු කියන්නේ? හරි. පහසු කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. කොහොම එකක්ද? අපි කියවනේ දෙබෙදුන් සූචියක භාවිතා කරන්නේ කිසියම් එක් ලක්ෂණයක් කියලා ජීවීන් බෙදන්න. හරි. එතකොට මෙන්න මේ භාවිතා කරන ලක්ෂණය මොකක් වෙන්න ඕනද? ඒ භාවිතා කරන ලක්ෂණය පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් මොන ලක්ෂණයක්ද? පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් බාහිර ලක්ෂණයක් වෙන්න ඕනේ. හරි. මොන ලක්ෂණයක්ද? පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් බාහිර ලක්ෂණයක්. හරි. ඇයි ඒ? ඔය එතකොට තමයි අපිට පහසුවෙන් ඉක්මනට මේක බෙදා ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මොනවද මේ පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් බාහිර ලක්ෂණ විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්? අපි ඉස්සෙල්ලා ගත්තනේ උදාහරණ ටිකක් මොනවද? අපි කිව්ව මේ එක් ලක්ෂණයක් සඳහා ගත්ත උදාහරණ ටික මොනවද? පළවෙනි උදාහරණය ගත්තා හොටක් තිබීම. හරි. එතකොට හොටක් තිබීම කියන එක නැත්නම් හොට ජීවියෙක්ගේ හොටක් තියනවද නැද්ද කියන එක බාහිරින් බලලා අපිට ක්ෂණිකව හඳුනා ගන්න පුළුවන් පහසුවෙන්ම. ඉතා ඉක්මනින් හඳුනා ගන්න පුළුවන්. හරි. එතකොට ඒක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් බාහිර ලක්ෂණයක්. හරි. දෙවෙනි එක තව ගන්න පුළුවන් අපිට පාද ගණන. හරි. පාද ගණනත් ඒ වගේනේ පහසුවෙන් බාහිරින් බලුවම අපිට කියන්න පුළුවන් මෙයාට පාද කීයක් තියෙනවද, පාද නැද්ද, පාද තියෙනවද, ඔන්න ඔය වගේ දේවල්. හරි. ඒ වගේ අත්තටු තිබීම. හරි. අත්තටු තිබීම. අත්තටු මේ කිසියම් සතෙක් දිහා බලලා මෙයාට අත්තටු තියෙනවද, මෙයාට අත්තටු නැද්ද? හරි. පහසුවෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හරි. එතකොට පහසුවෙන් බලා ගන්න පුළුවන් බාහිර ලක්ෂණයක් තමයි ඒක. හරි. ඒ වගේම වාසස්ථානත් අපිට කියන්න පුළුවන්. අපි දන්නවනේ මාළුවා ඉන්නේ ජලයේ. හරි. ඒ වගේම බල්ලා ඉන්නේ ගොඩබිම. හරි. ඒ වගේ පහසුවෙන් අපිට වාසස්ථානයක් කියන්න පුළුවන්. හරි. එතකොට ඒකත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් බාහිර ලක්ෂණයක්. හරි. ඒ වගේම එතකොට දැන් අපි කියවනේ දැන් ලක්ෂණ විදිහට නැත්නම් දෙවෙනි සුද්ධියක ලක්ෂණ දෙවෙනි ලක්ෂණය මොකද්ද? පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් බාහිර ලක්ෂණ අපි මේකට භාවිතා කරන්නේ. එතකොට භාවිතා කරන්නේ නැති ලක්ෂණක් තියෙනවද? ඔව් තියෙනවා. මොනවද? ඒ විදිහට භාවිතා කරන්නේ නැති ලක්ෂණ විදිහට තියෙන්නේ මෙන්න මේ මොනවද? සෛල ගැන විස්තර. හරි. දෙවෙනියට මොනවද? සෛලවල තියෙන ඉන්ද්‍රිකා ගැන වගේ ඒවා. හරි. ඉන්ද්‍රිකා ගැන වගේ ඒවා. හරි. ඒ වගේම තව පාඨක ඉන්ද්‍රියන්. හරි. ඔන්න ඔය වගේ දේවල්. හරි. සෛලවල තියෙන ඉන්ද්‍රිකාවල තියෙන සැකැස්ම ඔන්න ඔය වගේ දේවල් අපි භාවිතා කරන්නේ නැහැ. ඇයි? මේවා භාවිතා කරන්නේ නැත්තේ මේවා අපිට පහසුවෙන් හඳුනා ගන්න බෑ. ඇයි ඒ? සෛලයක් ගැන විස්තර අපිට හොයන්න මේක්ෂෝන් වෙනවා, ලොකු දැනුමක් ඕන වෙනවා. හරි. ඒ වගේ
අන්න ඒක නිසා මොකක් කරනවද? අපි භාවිතා කරන්නේ පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් මොන ලක්ෂණද? බාහිර ලක්ෂණ. ඊළඟ දේ තමයි අවසානයේදී. නැත්නම් අවසානයේ. හරි. මොකද්ද මේ ලක්ෂණය? හරි. මේ ලක්ෂණය තමයි අපි මේ දෙබෙදුන් සුචියකදී ජීවීන් වර්ගීකරණය කරගෙන එහෙම නැත්නම් ජීවීන් බෙදාගෙන එන්නේ මොකක් වෙන විදිහටද? අවසානයේදී. හරි. අවසානයේදී මොකක් වෙන විදිහටද? අවසානයේදී තනි ජීවියෙක් ඉතිරි වෙන විදිහට. මොන ජීවියෙක්ද? තනි ජීවියෙක් ඉතිරි වෙන විදිහට. හරි. අපෝගමු අපි දෙබෙදුන් සුචියකදී ජීවීන් බෙදාගෙන යන්නේ අවසානයේ මොකක් වෙන විදිහටද? අවසානයේ තනි ජීවියෙක් ඉතිරි වෙන විදිහට. තනි ජීවියෙක් මොකක් වෙන විදිහටද? ඉතිරි වෙන විදිහට. හරි. උදාහරණයක් විදිහට මම කියන්නම් මෙන්න මෙහෙම. අපි ඉන්නවා කියනවා. හරි නැත්නම් මෙහෙම ගමු. ඉන්නවා A B C හා D කියලා ජීවීන් 4 දෙනෙක්. කවුද? A B C හා D කියලා ජීවීන් 4 දෙනෙක් ඉන්නවා. හරි. මෙන්න මේ ජීවීන් 4 දෙනා මම කිසියම් ලක්ෂණයක් අරගෙන, හරි? කිසියම් ලක්ෂණයක් අරගෙන මම මොකද කරන්නේ? මේ ජීවීන් ටික මම දෙබෙදුන් සුචියක් විදිහට බෙදාගෙන යනවා. හරි. මම ගන්නවා පළවෙනි ලක්ෂණය. පළවෙනි ලක්ෂණය අරගෙන ඒ හරි පළවෙනි ලක්ෂණය අරගෙන ඒ ලක්ෂණය තියෙන කට්ටිය විදිහට ගත්තට පස්සේ මම හිතනවා A හා B කියන ජීවීන් දෙන්න තමයි මට ඉතුරු වුණේ ලක්ෂණය තියෙන කට්ටිය විදිහට. ඒ වගේම ඒ ලක්ෂණය නැති කට්ටිය B හා C විදිහට ඉතුරු වුණා. මම කියන තව පාරක් මම බෙදාගෙන යනවා දැන් දෙබෙදුන් සුචියක අවසානයේ එක ජීවියෙක් ඉතිරි වෙන විදිහට බෙදාගෙන යන්න ඕනේ. හරි. මම කරනවා මේ ජීවීන් දෙදෙනා කිසියම් එක් ලක්ෂණයක් භාවිතා කරගෙන ඒ ලක්ෂණය තියෙනවද නැද්ද කියලා බලලා ජීවීන් දෙන්නා බෙදනවා. මට හම් වෙනවා ඒ ලක්ෂණය තියෙන කෙනා මම භාවිතා කරපු ලක්ෂණය තියෙන කෙනා විදිහට A නැති කෙනා විදිහට B. හරිනේ. මේ දෙබෙදුන් සුචිය අවසානයේ ඔන්න ඉතුරු වුණා මොකද්ද? තනි ජීවියෙක් විදිහට ඉතුරු වුණා. හරි. තනි ජීවියෙක් විදිහට බෙදලා ඉතුරු වුණා. හරි. මෙතනත් මම කියන මොකක් හරි ලක්ෂණයකින් ගත්තට පස්සේ මෙතන C හා B කියලා ඉතුරු වුණා කියලා ගමුකෝ අපි හිතමුකෝ. හරි. හරිනේ. මේ ජීවීන් ටික බෙදාගෙන ගියාට පස්සේ අවසානයේදී මොකද්ද උනේ? අවසානයේදී තනි ජීවියෙක් තමයි මොකක් උනේද? ඉතිරි උනේ. හරි. එහෙනම් අපි දෙබෙදුන් සුචියකදී ජීවීන් බෙදාගෙන යන්නේ අවසානයේ මොකක් වෙන විදිහටද? අවසානයේදී තනි ජීවියෙක් මේ විදිහට ඉතිරි වෙන විදිහට මොකක් වෙන විදිහටද? ඉතිරි වෙන විදිහට. හරි. දැන් ආයෙත් බලමු මේ කතාව දෙබෙදුන් සුචියනේ. හරි. දෙබෙදුන් සුචියනේ. දෙබෙදුන් සුචියේදී මුලින්ම අපි කිව්වේ මොකද්ද? දෙබෙදුන් සුචිය යනු මොකද්ද කියලා. මොකද්ද දෙබෙදුන් සුචියක් කියන්නේ? දෙබෙදුන් සුචියක් කියන්නේ ජීවීන් කිසියම් එක් ලක්ෂණයක් භාවිතා කරලා ඒ ලක්ෂණයේ තිබීම හෝ නොතිබීම මත ඒ ලක්ෂණයේ තිබීම හෝ නොතිබීම මත ජීවීන් බෙදා දැක්වීමට තමයි අපි කිව්වේ දෙබෙදුන් සුචියක් කියලා. හරි. ඊට පස්සේ බැලුවේ දෙබෙදුන් සුචියක තියෙන මොකද්ද? ලක්ෂණ. හරි. ලක්ෂණ ගැන කියනකොට පළවෙනියෙන් ආව මොකද්ද? අපි දෙබෙදුන් සුචියකදී ඒ ජීවීන් බෙදා දක්වන්න එහෙම නැත්නම් බෙදන්න භාවිතා කරන්නේ කිසියම් එක් ලක්ෂණයක්. හරි. ඒක තමයි පළවෙනි ලක්ෂණය. දෙවෙනි එක තමයි මේ භාවිතා කරන ලක්ෂණය පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් බාහිර ලක්ෂණයක් වෙන්න ඕනේ. මොන වගේ ලක්ෂණයක්ද? උදාහරණයක් විදිහට පාද සංඛ්‍යාව, කොටස් තිබීම, හරි ඔන්න ඔය වගේ ජීවත් වෙන පරිසරය, ගන්න ආහාර, හරි ආහාර මොනවද? ඔන්න ඔය වගේ දේවල්. භාවිතා කරන්නේ නැත්තේ සයිඩ් වල ව්‍යුහ, හරි සයිඩ් වල ව්‍යුහ, ඉන්ද්‍රිකා වල ව්‍යුහ, පාඨක වල ව්‍යුහ, වෙනත් ව්‍යුහ, හරි ඒ කියන්නේ වෙනත් ඒ වගේ අභ්‍යන්තර සයිඩ් නැත්නම් ජීවියාගේ අභ්‍යන්තර තොරතුරු, හරි ඔන්න ඔය වගේ දේවල් අපි භාවිතා කරන්නේ නැහැ. ඇයි අපිට ඒවා පහසුවෙන් ලබා ගන්න බැරි වෙනවා. පහසුවෙන් අපිට ඒ දත්ත ලබා ගන්න බැරි වෙනවා. ඇයි අපිට ඒවට ලොකු දැනුමක් ඕන වෙනවා. විශාල උපකරණ සංකීර්ණ උපකරණ ඕන වෙන ඔන්න ඔය වගේ දේවල් නිසා. හරි. එතකොට අවසානයේදී මොකක් වෙන්නද අපි බෙදා දක්වන්නේ? තනි ජීවියෙක් ඉතිරි වෙන විදිහට තමයි අවසානයේදී දෙබෙදුන් සුචියක්
බෙදා දක්වන්නේ. හරි. අපි දැන් බලමු මෙන්න මේ උදාහරණය. හරි. මෙන්න මේ උදාහරණය දෙබෙදුන් සූත්‍රයක් විදිහට වර්ග කරලා. හරි. කොහොමද වර්ග කරන්න පුළුවන්? ඉන්න ජීවීන් ටික කවුද? නැත්නම් මේ ඉන්න ජීවීන් කවුද? බල්ලා ඉන්නවා, මාළුවා ඉන්නවා, කපුටා, උකුස්සා, අලියා. හරි. මෙන්න මේ ජීවීන් ටික තමයි වර්ගීකරණය කරන්න වෙන්නේ දෙබෙදුන් සූත්‍රයක් ආකාරයට. හරි. මම ගන්නවා මුලින්ම. හරි. මම කියන්නම්කො මෙහෙම. මේ ටික බැලුව ගමන්ම මම කියනවා මම ගන්නවා පාද හතරක් තිබීම. පාද හතරක් තිබීම කියලා අරගෙන හරි මේ පාද හතරක් තිබීම කියන එක තමයි මම තෝරගන්න ලක්ෂණය. හරි. මේ පාද හතරක් තිබීම කියන එක ගත්තට පස්සේ හරි පාද හතරක් තිබීම කියන එක ගත්තට පස්සේ මෙතන ඉන්නවා පාද හතරක් තිබීම කියන එක තියෙන කට්ටිය. ඒ කියන්නේ පාද හතරක් තියෙන කට්ටිය, තිබෙන කට්ටිය. ඒ වගේම මෙතන ඉන්නවා පාද හතරක් මොනවා කට්ටියද? නොමැති කට්ටිය. හරි. නොමැති කට්ටිය. හරි. එතකොට මේ ඉන්න ජීවීන්ගෙන් පාද හතරක් තියෙන කට්ටිය කවුද? පාද හතරක් තියෙන්නේ බල්ලටයි අලියටයිනේ. ඊටු කට්ටියට පාද හතරක් නැහැනේ. එහෙනම් මට ඉන්නවා පාද හතරක් තියෙන කට්ටිය කවුද? බල්ලා, ආය කවුද? අලියා. හරි. එතකොට පාද හතරක් නැති කට්ටිය විදියට කවුද? මාළුවා ඉන්නවා, ඒ වගේම කපුටා ඉන්නවා, ඒ වගේම ආයෙ ඉන්නවා කවුද? උකුස්සා ඉන්නවා. හරි. උකුස්සා ඉන්නවා. හරි. දැන් මම මේ පැත්ත බෙදලා ඉවර කරලා ඉන්නම්කෝ. අවසානයේදී තනි ජීවියෙක් කෙනෙක් විදිහට මේ පැත්ත බෙදලා ඉවර කරලා ඉන්නම්. හරි. එතකොට මම මේ දෙන්න බෙදන්න භාවිතා කරන්න නැත්නම් මේ දෙන්න බෙදන්න ගන්න ලක්ෂණය තමයි හොඬ වැලක් තිබීම. එතකොට මේකෙන් හොඬ වැල තිබීම කියන නැත්නම් හොඬ වැලක් පැවතීම කියන ලක්ෂණය ගත්තට පස්සේ හොඬ වැල තියෙන ජීවියා කවුද? අලියා. හොඬ වැල නැති ජීවියා කවුද? බල්ලා. හරි. එතකොට හොඬ වැලක් නැති කෙනා කවුද? හොඬ වැලක් තියෙන කෙනා කවුද කියලා තෝරාගෙන මට මේ ජීවීන් දෙන්න බෙදලා අවසන් කරන්න පුළුවන්. හරි. එතකොට මම තෝරාගත්ත ලක්ෂණය මොකද්ද? හොඬ වැලක් තිබීම. හරි. හොඬ වැලක් තියෙන කෙනා කවුද? අලියා. ඒ වගේම නැති කෙනා බල්ලා. හරි. හරිනේ. මේ පැත්ත මෙන්න තනි ජීවියෙක් කෙන විදිහට බෙදලා ඉවර කරා. හරි. මේ පැත්තට ගියාට පස්සේ මාළුවා ඉන්නවා, කපුටා ඉන්නවා, උකුස්සා ඉන්නවා. හරි. මම ගන්නවා එක් ලක්ෂණයක්. මොකද්ද? පියාපත් පැවතීම. පියාපත් පැවතීම කියන එක ගත්තට පස්සේ මට කොටස් දෙකකට බෙදන්න පුළුවන් නේ. පියාපත් තියෙන කට්ටිය සහ පියාපත් නොමැති කට්ටිය කියලා. හරි. එතකොට පියාපත් තියෙන කට්ටිය සහ පියාපත් නොමැති කට්ටිය. හරි. පියාපත් තියෙන කට්ටිය කවුද? කපුටා සහ උකුස්සා. කවුද? කපුටා සහ ආය කවුද? උකුස්සා. හරි. පියාපත් නැත්තේ කාටද? මාළුවාට. හරි. මෙන්න මාළුවා ඉතිරි වුණා. තනි ජීවියේ අවසානයේදී ඉතිරි වුණා. හරි. හැබැයි මෙතන ජීවීන් දෙන්නෙක් ඉන්නවනේ. හරි. එතකොට මට මෙයත් බෙදලා ඉවර කරන්න වෙනවා. හරි. එතකොට
මම භාවිතා කරනවා කිසියම් ලක්ෂණයක්. මොකද්ද? මම කියනවා මේ දෙන්න ගන්න ආහාරය මත. ඒ කියන්නේ මේ දෙන්න මම කියනවා සර්ව භක්ෂක පෝෂණ ක්‍රමයක් දැරීම. මොකද්ද? නැත්තම් නැත්තම් මාංශ භක්ෂක පෝෂණ ක්‍රමයක් දැරීම. අපි හිතමු සර්ව භක්ෂක කියලා. හරි. සර්ව භක්ෂක පෝෂණ ක්‍රමයක් දැරීම. සර්ව භක්ෂක. හරි, සර්ව භක්ෂක පෝෂණ ක්‍රමයක් දරණ ජීවියා සහ සර්ව භක්ෂක පෝෂණ ක්‍රමයක් මොකද්ද? නැති ජීවියා. හරි. එතකොට මේ දෙන්නගේ සර්ව භක්ෂක පෝෂණ ක්‍රමයක් දරන්නේ කවුද? කපුටා. හරි. මේ දෙන්නගේ සර්ව භක්ෂක පෝෂණ ක්‍රමයක් නොදරන්නේ කවුද? උකුස්සා. ඇයි ඒ? යා මාංශ භක්ෂකයෙන්නේ. හරි. එතකොට මෙතන ඉතිරි වෙනවා උකුස්සා. හරිනේ. දැන් මේ ජීවීන් ටික අපි දෙබෙදුන් සූචියක් ආකාරයට දෙකට බෙදාගෙන ගියා. බෙදාගෙන ගියානේ. හරිනේ. අපි දෙබෙදුන් සූචියක තියෙන ලක්ෂණ ටිකට නැත්තම් ලක්ෂණ ඔස්සේ අපි බෙදාගෙන ගියේ. ඒ ලක්ෂණ භාවිතා කරගන්නේ. හරි. ඒ කියන්නේ අපි වරකට එක් ලක්ෂණයක් බැගින් තමයි බෙදන්න භාවිතා කරන්නේ. හරිනේ. එතකොට ඒ ලක්ෂණයේ තිබීම හෝ නොතිබීම මත තමයි අපි බෙදලා තියෙන්නේ. ඒ වගේම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ තමයි අපි භාවිතා කරලා තියෙන්නේ. හරි. ඒ වගේම අවසානයේ මොකක්ද උනේ? අවසානයේ තනි ජීවියෙකුත් ඉතිරි වෙන්න අපි බෙදලා අවසන් කරා. හරි. හරි. දැන් මම ගන්නවා ශාක වලින් උදාහරණයක්. හරි. මට කියනවා මම කියනවා අඹ, කොස්, ඕලු, පොල් සහ ඉලු කියන. හරි. මෙන්න මේ කියන ශාක වර්ග ටික. මෙන්න මේ කියන ශාක වර්ග ටික දෙබෙදුන් සුචියක් ආකාරයෙන් වර්ග කරන්න කියලා. කොහොමද මේක කරන්නේ? හරි. මෙහෙම ගමු. මම ගන්නවා පළවෙනියෙන්ම මොකක් හරි එක් ලක්ෂණයක් ගන්න. මොකද්ද ගන්න ලක්ෂණය? මම කියනවා මට මේ ටික බැලුමටම එක ශාකයක් එකපාරින්ම වෙන් කරලා ඉවර කරන්න පුළුවන් විදිහට ගන්න ලක්ෂණයක් විදිහට තියෙන්නේ. හරි. එක ශාකයක් කෙලින්ම තනි කරලා ගන්න පුළුවන් ලක්ෂණයක් විදිහට තියෙන්නේ ජලයේ. දැන් ඕලු නම් තියෙන ජලයේනේ. එහෙනම් ගොඩබිම වාසය කිරීම හරි. එහෙම නැත්නම් ගොඩබිම පැවතීම හරි. එහෙම නැත්නම් ජලයේ පැවතීම වගේ ලක්ෂණයක් ගත්තා නම් මේ ඕලු කියන ශාකය එක පැත්තක තනි කරලා ගන්න තිබ්බා. හරි. එහෙනම් මම පළවෙනි ලක්ෂණයේ විදිහට ගන්නවා ජලයේ පැවතීම. හරි. නැත්නම් ගොඩබිම පැවතීම. හරි. ගොඩබිම පැවතීම එහෙම නැත්නම් ජලයේ පැවතීම කියලා ගත්තොත් ගොඩබිම පැවතීම කියලා ගමුකෝ. හරි. පළවෙනි ලක්ෂණ නැත්නම් ගොඩබිම පැවතීම කියන ලක්ෂණය ගත්තොත් ගොඩබිම පැවතීම. හරි. එතකොට ඊළඟ එක මොකද්ද? ගොඩබිම නොපැවතීම. හරි. මෙතනින් ගොඩබිම පවතින කෙනා කවුද? ගොඩබිම පවතින කට්ටිය අඹ. හරි. අඹ. ඒ වගේම කොස්. හරි. ඒ වගේම පොල්. ඒ වගේම ඉලු. හරි. ඉලු. ගොඩබිම නොපවතින කෙනා තමයි කවුද? ඕලු. හරි. ඕලු කියන ශාකය දැන් ඔන්න එක තැනක මම තනි කරගත්තා. හරි. ඕලු කියන ශාකය බෙදලා ඉවර කරගත්තා. හරි. දැන් මට තියෙන්නේ මේ ටික බෙදාගෙන යන්න. මොකද්ද මම ගන්නෙ? මට බැලුමටම මතක් වෙන්නේ අතු බෙදින්න. අඹ කොස් වගේ දෙන්න නැත්නම් අඹ කොස් අතු බෙදෙනවනේ. ඉලු පොල් වගේ දේවල් අතු බෙදෙන්නේ නැහැනේ. එහෙනම් අතු බෙදීම කියන ලක්ෂණය ගමු. අතු බෙදීම කියන ලක්ෂණය ගත්තට පස්සේ කට්ටියක් වෙන් කරගන්න පුළුවන් කොහොමද? අතු මොකක් වෙනවද? බෙදෙන. අතු බෙදීම කියලා ගමුකෝ. අතු බෙදීම. තව කට්ටියක් ඉන්නවා අතු මොකක් වීමද? හරි. තව කට්ටියක් ඉන්නවා අතු
නොබෙදීම. හරි. නොබෙදීම. එතකොට මේ කට්ටියකින් අතු බෙදෙන කට්ටිය කවුද? අඹ ඉන්නවා. නැත්නම් අඹ තියෙනවා, කොස් තියෙනවා. අඹ ආය කොස්. ඒ වගේම අතු නොබෙදෙන කට්ටිය පොල්, ඒ වගේම ඉලු. හරි. ඔන්න තව ටිකක් බෙදාගත්තා. මම අඹ සහ කොස් කියන දෙන්න බෙදා ගන්න. හරි. දැන් අඹ සහ කොස් කියන දෙන්නා බෙදා ගන්න ඕනේ. මොකද්ද භාවිතා කරන ලක්ෂණය? අපි බලමු. අඹ ශාකයත් අතු බෙදෙනවා, කොසුත් අතු බෙදෙනවා. මොකද්ද ගන්න පුළුවන්? හරි. අපි ගමු මෙහෙම. කටු තියෙන ඵලයක් දැරීම. කොස් වල කට්ටක් තියෙනවනේ. හරි. කටු තියෙන ඵලයක්. ඔව්. කටු කොස් වල කටු වගේ තියෙනවනේ. හරි. එහෙම නැත්නම් මෙහෙම ගමු. විශාල ඵලයක් දැරීම. හරි. අඹ ගෙඩිය කොහමද? ලොකු කොස් ගෙඩියක් තරම් ලොකු වෙන්නේ නැහැනේ. හරි. එහෙනම් විශාල ඵලයක් දැරීම. විශාල මොකක් දැරීමද? ඵලයක් දැරීම. ඵලයක් දැරීම. හරි. ඊට පස්සේ අනිත් ලක්ෂණය මොකද්ද? විශාල ඵලයක් නොදැරීම. විශාල ඵලයක් මොකක් වීමද? නොදැරීම. හරි. එතකොට විශාල ඵලයක් දරන කෙනා කවුද? කොස්. විශාල ඵලයක් දරන කෙනා කවුද? කොස්. විශාල ඵලයක් නොදරන කෙනා කවුද? අඹ. හරිනේ. මෙන්න මං මේ කට්ටියත් අවසානයේ තනි ජීවියෙක් වෙන්න බෙදලා ඉවර කරා. මෙයාත් බෙදා ගන්න ඕනේ. කොහොමද බෙදන්නේ? මෙයා බෙදමු අපි මේ දෙන්නම. හරි. මේ දෙන්නම අතු බෙදෙන්නේ නැහැ. කොහොමද බෙදන්න තියෙන්නේ? පොල් පඳුරු වගේ නෙමෙයි තියෙන්නේ, තනි ශාකනේ. ඉලුක් නම් තියෙන්නේ පඳුරු. එහෙනම් පඳුරු ලෙස පැවතීම සහ පඳුරු ලෙස නොපැවතීම. ඒක ගමු. හරි. එතකොට පඳුරු ලෙස පැවතීම කියන ලක්ෂණය ගන්නවා. ඒ ලක්ෂණය පැවතීම සහ නොපැවතීම විදිහට ගත්තොත් හරි. පඳුරු ලෙස මොකක් වීමද? පැවතීම. ඊට පස්සේ ඊළඟ ලක්ෂණය පඳුරු ලෙස මොකක් වීමද? නොපැවතීම. නොපැවතීම. හරි. මේ කට්ටියකින් පඳුරු විදියට තියෙන්නේ කවුද? පඳුරු විදියට තියෙන්නේ නම් ඉතින් ඉලුක්. හරිනේ. ඉලුක්. ඒ වගේම පඳුරු ලෙස නොපවතින්නේ කවුද? පොල්. හරි. එහෙනම් මෙන්න මේ ශාක ටික මම මොකද්ද කරේ? දෙබෙදුන් සුචියක් විදිහට බෙදාගෙන ගියා. අවසානයේ මොකක් විදිහටද? අවසානයේදී තනි ජීවියෙක් ඉතිරි වෙන්න මම බෙදාගෙන ගියා. දෙබෙදුන් සුචියේ තියෙන ලක්ෂණ ටික රැකුණාද? එහෙම නැත්නම් දෙබෙදුන් සුචියේ තියෙන ලක්ෂණ වලට අදාළ විදිහට මම මේක කරේ. ඔව් ඒ විදිහටම තමයි. කොහොමද එහෙම කියන්නේ? එහෙම කියන්නේ මම වරකට ගත්තේ එක ලක්ෂණයක්. හරි. වරකට එක ලක්ෂණයක් අරගෙන ඒ ලක්ෂණයේ තියෙන සහ නොතිබෙන විදිහට තමයි වර්ග කරන්නේ. ඒ වගේම හරි. ඒ ගත්ත ලක්ෂණයක් සරලව පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ලක්ෂණයක් ගත්තා. හරි. ඒ වගේම අවසානයේ මොකක් වෙන්නද? අවසානයේ තනි ජීවියෙක් ඉතිරි වෙන විදිහට බෙදලා අවසන් කරා. හරි. එතකොට දෙබෙදුන් සුචියට අදාළව විස්තර ටික මේ ටික තමයි. එහෙනම් අපි ඊළඟ පාඩම ගැන විස්තර ටික ඊළඟ වීඩියෝ එක හරහා සාකච්ඡා කරමු.